අම්පාරේ උන්නත් හිත ගම ඇවිදින් වෙලාවකට හැංගෙනවා පුංචි දොහේ සෙල්ලම් කළ පඩිපෙළ යට එදා මෙන්ම පුංචි එකෙක් නොෑ අදත් මම අක්කට ඔවදන් පිරිලිපියක් වර දින්නෙම නෑ සතියන්තෙට පාලකුබුරේ නිල් ගොයම් රැල් හරිම සරුසාරයි වැසි වැටි වැවුලින් පිරීලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි කියන්නට ලැජ්ජයි ගමින් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ ගමින් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ අයිබෝන් කවියා කියලා කියන්නේ සිතුවිලි රූප අඳින සිත්තරෙක්. ඔහුගේ සිතුවමේ පාට වෙන්නේ වචන. මෙයට ආසන්නතම ආදේශනය කරන්නට අපට පුළුවන්කම ලැබෙන්නේ ගුවන්විදුලි නිවේදනයේ. ගුවන්විදුලි නිවේදකය කියලා කියන්නේ වදන් සිත්තරෙක්. ඉස්සර රූප මාධ්‍යයට කලින් ගුවන්විදුලිය රට සනසපු යුගයේ පිබිදෙන ගායක පරපුර වැඩසටහනේ මතකයක් ඔබට තියෙනවා නම් නිකාඩෝ රසබදුනෙන් විනාඩියක් වැඩසටහනේ මතකයේ ඔබට තියෙනවා නම් ඔව් නෑ බෑ වගේ බොහෝ වැඩසටහන් මතකයට නැගුවොත් ඔබට එකපාරටම මතක් වෙන හඬ පොඩ්ඩක් මතකයට ගන්න. එහෙම වුණොත් ඔබට දැවැන්ත හඬ පෞරුෂයක් මැවෙන්නට පුළුවන්. බොහොම ආදරණීය හදට සමීප හඬක් දැනෙන්නට පුළුවන්. ඒ හදට සමීප හිතට සමීප හඬ මාධුර්ය අද මට සමීපව මෙතන ඉන්න නිසා මා ඔහුට ආයිබෝන් කියනවා බොහොම ගෞරවයි. ආයිබෝන්. සීලරත්න සෙනරත් දැවැන්ත මාධ්‍ය ප්‍රතිරූපය එහෙම කියලා කිව්වොත් මං හිතන්නේ ඔහුගේ සියලු හැකියාවන් එක් තැනකට එකතු කරන්නට පුළුවන් කියලා හිතනවා. ඒක ප්‍රතිරූපයක්. අධ්‍යයනය කර යුතු චරිතයක්. ඉතින් ඒ නිසා ඔබතුමන් පැමිණීම අපිට මහත් ගෞරවයක් අද කවිදාහය තෝරන්න. මම කැමති කවිදාහය ආරම්භය ගන්න ඉස්සෙල්ලා මේ බුදුහාමුදුරුවෝ වංගීස හාමුදුරුවන්ගේ කවිකම ගැන දේශනා කරමින් කියනවා අත්ත කවි, සුත කවි, පටිභාන කවි, චින්තා කවි කියලා මේ කවි වර්ග හතරක් කියනවා. ඒ හතර දෙනාගෙන් උන්වහන්සේගේ කාව්‍ය විචාරයට අනුව පටිභාන කවියා තමයි ඉස්තරම්. මොකද පටිභාන කවියා කියලා කියන්නේ එවලෙම පද බඳින ඕන මොහොතකට හැඩ ගැහෙන්න පුළුවන් කවියෙක්. මට නම් ඔබ පටිභාන කවියෙක්. ඒ නිසා ඔබේ කවි රසය එක්ක මේ ගතවන කාලය මනරම් හැඟුම් මවන බව ස්ථිරසාරවම පූර්වකථනය කරමින් මා කැමති කවි 10 ආරම්භ කරන්න. ඔබේ රසවින්දන මතකයෙන් කවි 10 තෝරන්න ඉස්සෙල්ලා කවියට සෞන්දර්යයට හිතකාමීත්වය ඇති වෙන්නේ කොහොමද කියන අදහස පුංචි කාලෙට ගිහිල්ලා මතක් කරලා අපි එමු කවි රසය හොයන්න. බොහොමත්ම ස්තුතියි වජිර. විශේෂයෙන්ම කවි 10යි ගී 10 වැඩසටහන මම හරියට අගය කරනවා. මම වෙඳිනවා. හැමදාමත්ම නරඹනවා.
අගය කරනවා. මේ ළඟදී දවසකදී කෘෂිකාර මේ සංස්කෘතික අමාත්‍යංශයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ විශේෂ භාර ඇමතුමත් එක්ක සාකච්ඡාවක් පැවතුණා. මේ එහිදී සාකච්ඡාවට භාජනය වුණේ අර කතෘ භාගයේ ගෙවීම පිළිබඳව. එතෙන්දී මාතෘකාවට ගැනුණා කවියට මොකද වෙන්නේ? අපේ පැරණි කවි වලට මොකද වෙන්නේ? ජන කවි වල කවුද අයිතිකාරයෝ? අඥාතයි කතුවරයා. ඉතින් ඒවා සංරක්ෂණය වෙනවද කියන ප්‍රශ්නේ පැන නැගුණා. එහිදී තීන්දුවක් ගත්තා මින් පස්සේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් මේ ජන කවි සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා කියන එක. මම එහිදී උදාහරණයක් හැටියට ගත්තා. රූපවාහිනී නාලිකා ගත්තාම මේ චරණ නාලිකාවේ විතරයි කවිය සහ කවියාට දැන් වර්තමානයේ තැනක් දීලා තියෙන්නේ. මම ප්‍රසිද්ධ සභාවේදී කිව්වා එමෙතුමා සහ අනිකුත් සභාපතිවරු අධ්‍යක්ෂවරු හිටියා. ඒ නිසා අපි අගය කරන්නට ඕන උන් ආදර්ශයට ගන්නට ඕන. ඒ හින්දා අපි වර්තමාන සමාජයේ දරුවන්ට දොස් කියලා බෑ වජිර. කවි දන්නේ නැහැ මොකුත් දන්නේ නැහැ කියලා. ඉතින් අපි වැඩි හිටියෝ හැටියට ගුරුවරු හැටියට මේ කවිය පිළිබඳව සමාජයට විවරණයක් ලබා දිය යුතුයි. ඒ නිසා කවි 10යි ගී 10යි වැඩසටහන මාගේ කිරීමට පත් කරනවා. මම ප්‍රසිද්ධියේත් එක කිව්වා ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්නට ඕන මේ කවිය සංරක්ෂණය කරන්නට. අපි දැන් මම වුණත් මං අතීතයට ගියා. මං කොහොමද අතීතයට ගියේ? අපි 60 දශකයේ පාසල් ගිය අය. අපිට තිබුණා සිංහල භාෂාව, සිංහල සාහිත්‍ය, භූගෝල විද්‍යාව, ඉතිහාස විද්‍යාව, ඉතිහාසය, ප්‍රජාචාරය ආදී වශයෙන් වෙන විෂයන්. මොන දෙයකටද මන් දන්නේ පස්සේ මේවා කප්පාදු වෙලා සිංහල භාෂාව ඇතුළට ගත්ත සාහිත්‍යය. ඇතැම් දේශපාලන නායකයන් කිව්වා සාහිත්‍ය කන්නද කියලා ඇහුවා. ඉතිහාසය කන්නද කියලා ඇහුවා. කාටද කියන්නේ මේවා? කවි 10යි ගී 10යි වැඩසටහනට මම මුලින්ම තෝරගත්ත සැලීන සංදේශය. ඒක වජිට මේ අපි දැන් අපේ වර්තමානයේ දරුවන්ට සැලීන සංදේශය ඒ වගේම ගුත්තිලේ කවි කීපයක් විතරයි ඔවුන්ට පරිශීලනය කරන්න ලැබෙන්නේ. අපිට වගේ මේ පොතක්ම කියවන්න ලැබුණ නැහැ. දැන් බලන්න තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ මොන තරම් ප්‍රතිභාපූර්ණ කවියෙක්ද කියලා. ඉතින් සද්භාෂා පරමේශ්වර කියලා කිව්වා. භාෂාව දෙමළ භාෂාව පව දන්නවා. සංස්කෘත පාලි මේ ආදි වශයෙන්. ඉතින් දැන් බලන්න සැලීන සංදේශය අරගෙන මොන තරම් ලස්සනට උලකුඩ දේවියට පුත්‍රවණක් ලබා දෙන්නට කියලා. කොට්ටේ සිට සැල්ලිහිණිය අතේ සංදේශයක් යවනවා කැලණියේ විභීෂණ දෙවියන්ට. ඉතින් මම දන්නේ මගේ දෛවෝපගත සිද්ධියක් හැටියට මම දැන් පදිංචි වෙලා ඉන්නේ කැලණියේ. මහනුවර ඉපදුනාට මේ ගම්පහට ආවට ඊට පස්සේ කැලණියේ ස්ථිර පදිංචියට ආවා. වරක් පැන්දොත් කැලණියේ උපන්දා සිට කරපු පවුන් නැත කියලා කියනවනේ. ඉතින් මේ මම දැන් 100,000 වරක් බැඳලා තියෙන. එහෙනම් මම හිතන්නේ මම කරන පව් සේරම දැන් නැති වෙලා ඇති කියලා සතුටුකුත් දැනෙනවා. දැන් මම මේ කවි ගණනාවක් තෝරගත්තා අපේ වෙලාව තියෙන හැටියට කවියක් දෙකක් සිහිපත් කරත් හොඳයි කියලා හිතුණා. දැන් සැල්ලිහිණියට දැන් සැල්ලිහිණි සංදේශය අරගෙන බලන්න මාර්ග වර්ණනාව. ඊට පස්සේ ගඟෙන් එතර වීම, කොන්ත ගන් තොටින් එතර වීම මේ ආදි වශයෙන් සාරෙම ලස්සනට වර්ණනා කරලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රතිභා පූර්ණත්වය මම දැක්කේ නෑ වර්තමානයේ මම දොස් කියනවා නෙවෙයි. ඒ පැරණි කවීන් අතර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා කියලා මට හිතෙනවා. මම ප්‍රිය කරන කවියක් දෙකක් මම සිහිපත් කරොත් කවක් නැද්ද කියලා. මම හරිම අදත් මට මතකයි එදා පන්ති කාමරයේදී ඉගෙන ගත්තේ කවිය. පැහැසරණිය මිනි පැමිණිය කොත් නගට බඳ කිකිනිය දද්ද ගිහිනිය විමන් වට නොව පැරණිය වන රමණිය විටින් විට සැලලිහිනිය වදු කැලණිය පුරවරට බලන්න කොච්චර ලස්සනද කියලා නෙමෙයි අනුප්‍රාසයේ බලන්න මිනි සැලලිහිනිය
පැහැ සරණිය මිනි පැමිණිය කොත් අගට. බඳ කිකිනිය දද ගිහිනිය බිමන් වට. නොව පැරණිය වන රමණය. කවදකත් පැරණි වෙන්න. වන රමණිය හැමදාමත්ම රමණීය වෙනවා. සැලලිහිනිය වදු කැලනිය පුරවට. ඔන්න මාර්ග දිගටම කයාගෙන ඇවිල්ලා දැන් ඔන්න කැලණියට එන්න කිව්වේ ඒ විදිහටයි. ඊට පස්සේ මේ සැලින් සංදේශයේදී විශේෂයෙන් දැන් බලන්න ඒ කාලේ තිබුණ ශ්‍රී විභූතිය බොහොම ලස්සනට පැහැදිලි කරනවා. දැන් පන්ති කාමරයේදී මම කවියක් කියන්න ගිහිල්ලා මට පොඩි හිනස්වීමක් වෙලා මම අපේ ඥානපාල කියලා සාහිත්‍ය ඉගෙනපු ගුරුතුමාගෙන් වේබල් පහරකුත් කෑවා. කවියත් මට මතක් වෙනවා. සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින නිසි පුලුලු කුලුරිය සකයුරුති සරතන දිසිරන ලියවුරු සිරියුත් එපුරංගන ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින මම කොච්චර කාන්තාවක් කොච්චර ලස්සන මේ ආවඳුරනවා වර්ණනා කරන හැටි ඊළඟට කියනවා සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින නිසිපුලු ලුකුළු රිය සකයුරු තිසර තන එතින්ද මම හිර වුණා මට හිනැස් වුණා ආපහු කිය දැන් පන්ති අනිත් ළමයිනුත් හිනහ වෙනවා මොකද කියලා ඇහුවා නැනපාලස ආපහුත් කියනකොට මට තිසර තන කියනකොට මම එතන හිර වෙනවා මම දන්නේ ඇයි කියලා බේවැල් පාරක් මගේ පිට හරහා වැදුණා තමසේ අම්මගේ තනෙන් කිරිබිව නැද්ද කියලා ඇහුවා පස්සේ සියලුම පන්ති අය නිශ්ශබ්ද වුණා බලන්න අද දරුවන්ට ඒ අත්දැකීම් නැහැ මොකද මේ අද සාහිත්‍ය කප්පාදු කිරීමෙන් පස්සේ සැලීන සංදේශයේ මේ සියලුම කවි නැහැ ඒ හින්දා මම එතනදී කනගාටු වෙනවා ඉතින් මේ සැලීන සංදේශයේ අද මම අපේ දරුවන්ට කියනවා පාසල් ළමුන්ට කියවලා බලන්න පොර වර්ණාව ඊට පස්සේ සැලීනියාට මාර්ගය විස්තර කරු හැටි ඊට පස්සේ කැලණි ගඟ පිළිබඳව හරියට දිව්‍යාංගනාවන් ඇසිපිය හෙලන පමණින් නොමැති දෙවඟන ඒ කාලේ හිටපු කාන්තාවක්. يعني දිව්‍යාංගනාවන් වගේ කියලා. ඊපස්සේ නව පැරණිය වන රමණීය විටින් විට මේ තියෙන ගොඩනැගිලි පරණ වෙන්නේ නැහැ. හැමදාම මම අද උදේත් එනකොට ආවේ කැලණි විහාරය ඉස්සරහින් බැඳලා මට මතක් වෙනවා. මම අතීතයට යනවා. ඒ නිසා මම ඒකට සරිලන ගීතයක් මේ මට ලැබුණා. ඒ ගීතේ මම ප්‍රිය කරනවා මුලින්ම මේ ඊ타මත්ම අපූර්ව ගීතයක්. ඒ ගීතය WD අමරදේවයන් ගායනා කරන ගීතේ මේ නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්සේ කියන ගීතේ හරිම අපූර්වයි. ඒකේ එක තැනක කියනවා නේද මේ වරක් පැන්දොත් කැලණියේ උපන්දා සිට කරපු පව් නැත කියලා. හොඳයි. එහෙනම් අපි ඔබතුමන් තෝරලා දෙන පළවෙනි කවියෙන් පළවෙනි ගීතයට ගමන් කරන්නම්. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වර්ණනා කරපු මේ කැලණිය අපට බොහොම සමීපයි ළඟයි. ලෞතුරු දහම බුදු ගුණ සමග තමයි ආදි කවියෝ කවි මඩුවල වගේම කවි පුස්තිකාවලටත් මුල පිරුවේ. ඉතින් ඒ නිසා අපිට මේ වැඩසටහන එහෙම ආරම්භයක් ගන්නට පුළුවන් වීම වාසනාවක් සතුටක්. අපි පළවෙනි කවියේ පළවෙනි ගීතයට යමු. ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීතය ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ හේමන්ත හපුආරච්චි සහ ඉනෝකා ආංගම අද ගී ගායනට එකතු වෙනවා. අපි යමු ගීතය අහන්න. පෙන්වන පහන් වැටක්සේ මැණික් කොතින් අහස උසට බුදු රැස් විහිදේ
සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ දොහොත් මුදුන් තබා බඳිම් කැලණි විහාරේ ලවැලි තලාවේ තත් පිරිමැද ඇඟිලි තුඩින් මිනිවිනාවේ අදත් ඇසේ එදා ගැයූ බුදුගුණ ගීතේ දොහොත් මුදුන් තබාවදිම් කැලණි විහාරේ සිහිල් සුළං වැදී සැලී බෝපත් නැලැවේ පහන් හැඟුම් අදේ නැගේ මෙත් කරුණාවේ වරක් ඇවිත් අප වැන්දෝ කැලණි විහාරේ උපන්දා පටන් කළ පව් නම දුරුවන්නේ විශ්වය පමණක් නොවෙයි හඬ නිහඬ හැම තැනම තියෙන්නේ හිතවතුනේ රටාවක්. ඒ රටාව ඉතාම නිවැරදිව අල්ලගන්න කෙනා තමයි කවියා. මේ කල්පනාවල් වලට රටා හදන්න අපේ ජීවිතවල මුදුන් මුල් බලපානවා. දැන් සීලරත්න සෙනරත් මහත්මයාගේ මුදුන් මුල ඉතාම හොඳ පෝෂණීය ගුණයෙන් යුක්ත නිසා තමයි මේ මහා විශාල දැවැන්ත වනස්පතියක් වගේ හැම තැනටම රසවත් විහිදෙන්නේ. ඉතින් ඒ නිසා නොවැටි ඉන්න අපිව ශක්තිමත් කරපු මුල්වල මතක අපේ ජීවිත වඩාත් සරුසාර කරනවා. මම හිතන්නේ මේ කවිය අපිට මේ මතකයට යන්නට ඉඩ හදලා දෙවි. ඔව් වජිර. දෙවැනි ගීතේ හැටියට මට සිහිපත් වෙන ගීතයට මට සම්බන්ධතාවයක් තියෙනවා මගේ ජීවිතේ. ඒ නිසා මම අම්මා ගැන මේ කවි පන්තියේ තෝරගත්තෙත් ඒකටමයි. ගෙදර බුදුන් අම්මා කියලා කියනවානේ. අනිත් එක දෙමළෙන් ලියවුණු කවි තියෙනවා. මම දෙමළ භාෂාව දන්න නිසා මම පරිශීලනය කරලා තියෙනවා. අව්‍යාර නැමැති කිවිඳිය ලස්සන මේ කවි ලියලා තියෙනවා අම්මා ගැන. ඒ වගේම ඊබායි කියලා මම චීනයේ කලක් සේවය කරපු නිසා ඒ පොත්පත් පරිශීලනය කරන්නත් මට පුළුවන් වුණා. ඉතින් හැම භාෂාවකින්ම මේ අම්මා ගැන කවි ලියවිලා තිබෙනවා. එකක් කියන්න ඕන වජිර. දැන් අපිට තියෙන මේ විරිත දෙමළ හෝ චීන හෝ වෙනත් කිසිම භාෂාවක නැහැ. අපේ කවි විතර ලස්සන ගායනා කරන්න පුළුවන්දනේ. එබැනි විරිතක් නැහැ. අර නිසන්දස්සාරේ කවි තමයි මගේ ජීවිතේ මෙතෙක් මුණ ගැහිලා තියෙන්නේ. නමුත් කිසිම අපි වගේ අර විරිතකට ගායනා කරන්න පුළුවන් ශෛලියක් කිසිම භාෂාවක නැහැ. ඒක විශේෂත්වයක්. මම මේ ඊළඟ ගීතයත් එක්ක සම්බන්ධ වෙන මේ කවි පන්තිය මම තෝරගත්තා ගාමිණී නිශාන්ත කරුණාරත්න කියන ශ්‍රේෂ්ඨ කවියගේ.
එළු සඳස් නොමැතිව අම්මා නමින් අමුණන දුප්පත් මතක ගෙත්තම පියුම් රාමින පෙරාගෙන බඳින මී වදයක් නොව. විශ්වයේ සැමතැන දැල්වූ නම්දු කවි ඇස අම්මාට සම කළ වුවමනක් සොයාගත නොහැකිව විශ්වයම අම්මායයි කෙසේ නොකියා ඉම්ද කියලා ගමින් නිශාන්ත කියනවා. මානා සෙවිලි කළ ගෙපැලක පිල් කොමුවඩ වෙලා රෑ කල කිරිපැන ගෙනනතුරු බලා සිටිනා සඳ දෙස මඩු කොකුමිටක් නොමැතිව. කුඩා කල මා හිස අඳුන් තෙලින් පිරිමැද යවා ගුරු ගෙදරට බලා සිටියා පිළමත. අපිට අපේ අම්මා මතක් වෙනවා. කඩයප්පමට දිය වුණ කිරණෝදේ පැතුමක සක්විති රජෙක් සිටි වගේ නොකීමුත් කිසි දිනක හුන්නස්ගිරි කන්දට උස මේ දුක්කන්ද පාමුල අඟුටු මිට්ටක වූ මා දෙස කියලා ගාමිණී නිශාන්ත කරුණාරත්න කවියා කියනවා. දැන් මට මේ අව්‍යාර නැමැති කිවිඳිය මෙන්න මේ විදිහට අම්මා ගැන ලියනවා. කාලම් මුළුවදුම් උන්නේ වෛත්තිලුම් மடியிலும் தோளிலும் மார்க்கிலும் சுமைப்பவர் தாய் மட்டுமே. அவளே என் மனதில் சுமைப்போம். இன்பம் துன்பம் எது வந்தாலும் தன் அருகில் வைத்து அரைக்கும் கோவல் தான் අම්මා. ඒ කියන්නේ කාලම් මුළුවදුම් මුළු කාලය තමන්ගේ ජීවිත කාලේ පුරාවටම උන්නේ වෛත්තිලුම් උඹ මගේ කුසේ දරාගෙන මඩියලුන් තෝලිලුන් මාර්කිලුන් සොම්පර් තායි මට්ටුමේ. ඒ වගේම මගේ ඔඩක්කුවේ ඒ වගේම ඇකේ නුඹව හදපු හැටි මට සිහි වෙනවා පුතේ කියලා මේ අම්මා කියනවා. ඊට පස්සේ කියනවා ඉන්බම් තුන්බම් එදු වන්දාලුම් ජීවිතේට මොන දුකක් කරදරයක් ආවත් ඒ හැම අවස්ථාවකදීම අම්මා අපිට පිහිටක් වෙනවා. කිසි විටකත් අපේ වැරද්දක් නොදකින කෙනා අම්මා පමණයි කියලා මේ අව්‍යාර කියන කිවිඳී කියනවා. තවත් ගොඩක් එවැනි යෙදුම් තියෙනවා. මට තව ලීබායි කියන චීන කවිවරයා ඉතාමත් ප්‍රකට කවියෙක් චීනයේ ඉන්න අම්මා ගැන මෙහෙම කියනවා. අම්මාට චීන භාෂාවෙන් කියන්නේ මාමා. හැබැයි චීන භාෂාවේ තියෙන පොඩි අමාරුවක් තියෙනවා අර උච්චාරණේ මාමා කියන්නේ අම්මා. මාමා කිව්වොත් මාස්වැ. ඒ වගේ සමහර මේ යෙදුම් වල තියෙන අර්ථ දෙක තුනක්. මම ශබ්දාර්ථයෙන් තමයි තේරුම් ගන්න ඕනේ. අපෝ මට මේ මා අම්මා. මා කිව්වොත් වාස්ය. ඒ විදිහට තියෙනවා. ඉතින් දැන් මේකේ කියනවා නින්ෂි ශේෂන් සුයි හවෝද මාමා ඔබයි මේ ලොව හොඳම අම්මා. ඒක තේරුම. ඊට පස්සේ කියනවා ශේෂයේ නින්බෙයි වෝ සුවෝද ඊචියේ. ශේෂයේ කියලා කියන්නේ ස්තුති. දැන් චීන ජාතිකයෙකු එක්ක කතා බහ කරන හමුනහම ඉස්සලම කියනවා නීහාෝ. නීහාෝ කියලා කියන්නේ ආයිබෝවන්. වෙන් වෙලා යනකොට අනිවාර්යයෙන්ම කියන ශේෂයේ. ශේෂයේ කියන්නේ බොහොම ස්තුතියි. තෑන්ක්ස් කියන එකයි. පස්සේ කියන සියසියේ නින්බේවෝ සෝද ඊචියේ මා වෙනුවෙන් කෙල කීදී සැමට ස්තුතියි අම්මේ. ඊට පස්සේ වෝ හංගී සයි ඊචි නන් කයිල වෝ කියන්නේ මම. වෝ අයිනී කියනවා. වෝ අයිනී කියන්නේ මමට ආදරේ. වෝ අයිනී. පස්සේ කියනවා ඒකේ තේරුම ඔබ සමග ජීවත් වීමට ලැබීම සතුටක්. වෝ හන්නින් අයි හන් කියන්නේ තාමත් කියන්නේ ඊචි හන් කොයිල අන්තිමට කියනවා ශේෂයේ නින් සොන්ෂියෝ දාවදා ශින් කුදී යන් සුවෝ මා මේලොවට බිහි කළ අම්මේ නුඹට ස්තුතියි. මා හදා වඩාගත් අම්මේ නුඹට ස්තුතියි. අම්මට ස්තුති කරනවා. මේ ලීබායි කියන ප්‍රකට කවියගේ තමයි මේ කවිය. ඉතින් මේ අනුව මම මේ තෝරගත්තා මේ ඊළඟට ගීතේ හැටියට ඔබෙන් ඉල්ලනවා. මම ඉතාමත් ප්‍රිය කරන ගීතයක් තමයි සොම්නස හෝ සන්තාපය හමුවේ සීවේ අම්මා. අම්මා ගැන
කියවන ගීත රාශියක් තියෙනවා. චාරි ජෝතිපාල ගාන කළා තියෙනවා. වික්‍රත්නායකයන් ගාන කළා තියෙනවා. ඉතාමත්ම අලුත් ගීතයක් තියෙනවා. මේ කවුද අපි සංගීතයේ. නමුත් මම මේ ගීතේ ප්‍රිය කරන්නේ ඇයි? මම ගුරු විද්‍යාලයට තේරෙනවා 1970. මට යන්න තියෙන්නේ ජනවාරි මාසයේ 25 වෙනිදා. 23 වෙනිදා මගේ අම්මා නැති වෙනවා. මට දරා ගන්න බැහැ ෂෝකේ. 25 වෙනිදා අවසන් කටයුතු ගුරු විද්‍යාලයට යන්නේ නැහැ. සතියකට පස්සේ යනවා. සූදානම් පිට ඉන්නවා නවක පද කණ්ඩායම. ආයි ගුරුවරු කියලා නැහැ. ඔය මේ වරෙන් යකොත් උගේ කොණ්ඩේ දැන් වජිරේ වගේ ලස්සන තිබුණ එක ආයේ කොණ්ඩේ දැන් නැහැ එහෙම. ඒක කොණ්ඩේ කපාන දන්න බක ගුරුවරෙක් නේද ඒක. මගේ උපංගම නුවර ගලහ කියන ප්‍රදේශයේ. તો ගලහ නේ දෙමළ දන්නවා. ඉතින් මගෙන් යම ප්‍රශ්නයක් අහුවා. ඊට පස්සේ සින්දුවක් කියපුවා. මම කිව්වා ஊராயிரம் பார்வையிலே உன் பார்வையை நான் அறிவேன். දෙමළ චිත්‍රපටි බලලා තමයි දෙමළ ගීත දාන්නේ. වෙන මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා කවුරු හරි කනට ඇවිල්ලා කිව්වා ඔකට මොකුත් කියන්න එපා. ඔකගේ අම්මා නැති වෙලා කියලා. તો අම්මට අම්මා ගැන සින්දුව කියන්නේ මම කිව්වා සොම්නස වූ සන්තාපය හමුවේ සිහිවේ අම්මා. දැන් මේ හේමන්තට අපහාසයක් මම ගීත ගායනා කරන්න ගියොත් එහෙම. ඉතින් මේ මට එතනින් එහාට කියගමන ඇඬුණා. පළ කියලා ඊට පස්සේ මම යවුවා. ඒ නිසා මම මේ ගීතේට අදත් ප්‍රිය කරනවා. හොඳයි. ඊටාම සතුටුදායක වගේම දුක්ඛදායක මතක අපේ ජීවිතවල තියෙනවා. අපි හැමෝගෙම ජීවිතවල. නමුත් එය අපි පිළිගන්නා විදියට තමයි ඒට අපිට ප්‍රතිචාර දක්වන්න පුළුවන්කම ලැබෙන්නේ. 72 ඔබ පුරුපත් වීම ලැබිලා 77 දඬුවම් මාරුව ලැබුණාම දෙමළ ඉගෙන ගන්නවා. මම හිතන්නේ ඒ දඬුවමට දීපු දඬුවම තමයි ඒක. ඉතින් වාලච්චේන මඩකලපුව දෙමළ විද්‍යාලය අමතක නොවන මතක අපිට ඒකනත් ඉස්සරහට කතා කරන්න පුළුවන්. අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අහන්න. ඕනෑද ඕන
අපේ රටේ වේලුණු පොළොව එක්ක පොරබදන මිනිස්සු නිසා තමයි ඔබත් මමත් අපේ කුසපොත්ත රැකගන්නේ. ඔවුන්ව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕන. මහ පොළොව එක්ක තරඟ කරලා පොරබදලා ජීවිතය සරි කරගන්න මිනිස්සු හැම මොහොතෙකම මතක් කරන්න ලැබුණාම දැනෙන සතුටේ ආශ්වාදය විඳිමින් අම්පාරේ මිනිස්සු මතක් කරන්න ලැබීම සතුටක් කොට අපි යනවා තුන්වෙනි කවියට. වජිර මම ගුරු විද්‍යාලයෙන් පළවෙනි පිටවෙලා පළවෙනි පත්වීම ලැබෙන්නේ දුෂ්කර පළාත්වලට. අනිවාර්යෙන් දුෂ්කර අවුරුදු 5ක් සේවය කරන්නට ඕනේ. ඉතින් මට පත්වීම ලැබෙන්නේ අම්පාරේ. ඉතින් මම යනවා මගේ පත්වීම උහන මහාවිද්‍යාලයේ අම්පාරේ. ඒ වෙනකොටත් අර 52 දී ඒ ගොවි ගම්මාන ඇති වෙලා DSN නායක මැතිතුමන් විසින් ආරම්භ කළ ලද ගොවි ජනපද අංක වලින් සඳහන් කරන්නේ 1 ජනපදයේ 2 ජනපදයේ 3 ජනපදයේ 9 දැන් මම ගියේ 20 ජනපද. ඊට පස්සේ 9. ඊට පස්සේ දැන් වෑරන් කැටගොඩ ගුණාගොල්ල මේ ආදි වශයෙන් නම් තියෙනවා. ඉතින් මම යනවා සූට්කේස් එකක් අරගෙන. ගිහිල්ලා වහන බැහැලා නන්නාඳුන පළාතකට යන්නේ. ඉතින් බලපුවම තාමත් සස්්‍රීකයි. කැම්බීම තියෙනවා, කුමරු යායවල් තියෙනවා, හොඳට වැඩබල කරනවා. ඉතින් අර නුවර ඉඳලා බලන චිත්‍රරූප නෙවෙයි එහි ගියාට පස්සේ දකින්න ලැබෙන්නේ. ඉතින් මම බොහොම සතුටින් ඉන්නවා. ඉතින් අද වගේ මේ ජංගම දුරකථන නැහැනේ. අනිත් එක SMS යවන්නත් දෙන්නේ නැහැනේ. අක්කා ලියුම් නෙවන තොරතුරු අහලා. මමත් අක්කට ලියන සමහරට අක්කා මාධ්‍ය වේදිනේ පුවත්පත් කලා වේදිනිය කවි ලියනවා. මමත් කවියක් ලියනවා. හිතේ පාළුව නැති වෙන්නේ නැතේ මට මතකයි මේ එහෙම ලියපු කවියක්. මම මෙන්න මෙහෙම ලියනවා. අම්පාරේ උන්නත් හිත ගම ඇවිදින් වෙලාවකට හැංගෙනවා පුංචි දොහේ සෙල්ලම් කළ පඩිය යට එදා මෙන්ම පුංචි එකෙක් නොව අදත් මම අක්කාට ඕවදන් පිරි ලිපියක් වරදින්නෙම නැහැ සතියන්තේ. හැමදාම සතියකට ලිපියක් අක්කයි වෙනවා. දෙල්තොට ඉඳලා. ඉතින් මමත් ඉතින් කවියෙන් සමාහිත යවන නැත්නම් ලියලා යවනවා. දැන් අක්කා හිතන්නේ මේ වන අලි ගැවසෙන ප්‍රදේශයක තමයි මං ඉන්නේ කියලා. නමුත් ඒ බොහොම සස්ත්‍රීකයි. ඒ වෙනකොටත් වන අලි රැළ මග අහුරයි හැන්දෑ කරේ එපා එන්න පාන්දරින් අවදි වෙලා උදාහනක්කේ පිටත් වෙන්න. මොනව නැතත් මතක ඇතුව හිනාකටක් අරන් එන්න මල්ලි නැතුව ගේ පාළුයි හැකිනම් අද හෙටම එන්න. මහ මෙරක්කේ නුඹේ ලිපිය ලැබුණා අද උදෙන් ඔන්න පුංචි දොහේ වගේ මෙදත් හිනහෙනවා මට දඟ කරන්න හනික ඇවිත් මහගෙදරට අතීත සැම රුම් බිඳින්න නිවාඩුවක් ලැබුණු ගමන් මම එනවා ඇවිත් යන්න. මම එහෙම කියනවා. මේක මට විශේෂයෙන් මතක් වෙනවා මේ කවියත් එක්ක මගේ කල්යාණ මිත්‍රයෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන. ඔහු මමයි සංගීත ප්‍රසංග ගණනාවක් ලංකා පුරා එක්තරා අවධියකදී පවත්වලා තියෙනවා. ඉතින් ඔහු මට කියනවා ගීත ලියන්න කියලා. නමුත් ඔහුට තියෙන ප්‍රතිභාව අපිට නැහැ. මට නැහැ. අපිට කියනවා මට නැහැ. ඉතින් ඔහු කියනවා ඔය ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් දෝ කොහෙන්දෝ කියන එක ඇත්තම සිද්ධියක්. අක්කගෙන් ලියුමක් ඇවිල්ලා ඊට පස්සේ දැන් ක්ලැරන්ස් කියනවා ඒකේ තාමත් අපූර්ව දේවල් තියෙනවා. අක්කා කියනවා සමහර දේවල් තියෙනවා කියන්නත් බෑ ලැජ්ජයි කියලා. සත්‍ය කතාවක් කියලා කිව්වා. ඉතින් මට ඒ ගීතේ සිහිපත් වුණා. ඒකම තවත් චීන කවියක් මට මතක් වෙනවා. චීනයේ ඉන්නවා තාමත් ප්‍රකට තන් අධිරාජ්‍යයේ හිටපු කවියෙක් ලීබයි කියලා. ලීබයි මෙන්න මෙහෙම තමන්ගේ ගම ගැන සිහිපත් වෙලා ලියනවා මේ වගේ කවියක්. චුවන් චියන් මින් යු ඒ ගුවන් ඉෂදි ශං ගුවන් චු ටොච්වන් මින් යු ඒ දී චෞස ගූෂි අං. ඒ කියන්නේ ඒක අදහස මෙහෙමයි. නිහඬ රැයක සිතුවිලි කියන මාතෘකාව යටතේ සයනය අසල බිම සඳ කිරෙන රැඳි
හිමදැයි හිතේ ඇස් මොහොතකට රැවටි සඳ දෙස බලා යලි ගේ බිම දෙස බලමි ඇස් දෙක වසා සිහිනෙන් මම ගෙදර යමි. ගමෙන් ලියුමක් ඇවිල්ලා කියන ගීතය මම ප්‍රිය කරන්නේ. අර ඒ සත්‍ය කතාවක් මත ක්ලැරන්ස් විජේවර්ධනයන් මට මේ කතාව කිව්වා. මම ඉතින් ඒ අතීතයේ සමරනවා මේ ගීතය ඇහෙන හැම අවස්ථාවකදී. අද ඔබත් එක්ක මේ කවිත වරනකොට මේ චීන භාෂාව ගැනත් ඇල්මක් ඇති වුණා. දැන් නී හාව් ෂී වගේ වචන මේ අපිට හුරුයි වගේ දැනෙනවා. ඒ කියන්නේ මේ චීන භාෂාවට තියෙන ඇල්ම ඇති කරාට ස්තුතියි. හොයන් යන්න ඕනේ චීන ජාතික හමුන ගමන් කියන්නේ නී හාව්. නී හාව්. ඒ කියන්නේ ඔබට අපි ආයුබෝවන් කියනවා වගේ ඕන වෙලාවක කිව්ව හැකි. වෙන් වෙනකොට 100 මතකද නැත්නම් රුපියල් 100 මත 100 එක දෙපාර 100 අයිවෝනි ඕයිනි මම ඔබට ආදරේ චීන කාන්තාවකටම කියනවා පරිස්සමෙන් කියන්න. දැන් අම්පාරේ මතකයට ආයිතියොත් උහන සියඹලා වැව ගලහිටියාව ගොනාගොල්ල මේ වගේ නම් මටත් හුරුයි. දැන් ගොනාගොල්ලේ ඉස්සර නිවාඩු කාලෙට ගිහින් ඉන්නවා. මොකද මේ මගේ ඥාතිවරි එහෙ ඉන්නවා. ඒ නිසා ගොනාගොල්ලේ පරිසරය ගැන කිව්වහම ඔය කෙත්වතු ඒ ලියුම් කරදරි ආවුවා ඒ සම්බන්ධකම් මතක් වෙනවා. එහෙම මතක ඔබට ඇති ඒ මතක අවදි කරන් තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතයට අපි ගමන් කරමු. ගමින් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ. ගමින් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ. පාලෙ කුඹුරේ නිල් ගොයම් රැල් හරිම සරුසාරයි. වැසි වැටි වැවුලින් පිරීලා හරිම සිරියාවයි. තවත් ආරංචි ගොඩයි ලියන්නට ලැජ්ජයි. ගමින් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ. ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැක ගන්නයි. කාලෙකින් මෙහි ආවේ නෑනේ වැඩත් වැඩි වෙන්නයි. ළඟදී එනවා නම් හොඳයි නිවාඩුව දැන් ළඟයි. ගමින් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ
කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ ගමින් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති අතර මහවැලිය කියලා කියන්නේ මාතෘකාවක්. ඒ වගේම රටේ ඉතිහාසයේ පරිච්ඡේදයක්. ඒ වගේම මේ සමහර වෙලාවට මහවැලිය පාඩම් පොතක් කියලා අපිට හඳුන්වන්නටත් පුළුවන්. අතරම මේ මහවැලි මතකයට මහවැලිය නිසා ගම්බිම් අහිමි වුණු මිනිස්සු ඉන්නවා. මහවැලිය නිසා ජීවිත ගොඩනගාගත්ත මිනිස්සු ඉන්නවා. ඒ වගේම මහවැලියත් එක්ක අපේ රටේ ගොඩනැගුණු සංස්කෘතියක් තියෙනවා. ඒ වගේම කලාප වලට වෙන් වෙලා ඇති කරගත්ත ඒ සහජීවනයේ තිබෙනවා මේ ආදී වූ විවිධ දිශානතීන් ඔස්සේ අපිට මහවැලිය කියන පරිච්ඡේදය සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ මතකයත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා හතරවෙනි කවිය හොයාගෙන යන්න ඔබතුමන් එක්ක. මම මහවැලියට හරියට ඇලුම් කරනවා. මොකද මම කලක් මහවැලි කේන්ද්‍රයේ සේවය කළා. මහවැලි කලාපවල දුවා දරුවන් වෙනුවෙන් සංස්කෘතික වැඩසටහන් සහ විවිධ වැඩසටහන් කළා. ඉතින් මේ මතක සටහන් අවදි කරන්නේ මේ ගීතයෙන් කියලා මට හිතෙනවා. ඊට කලින් ඒ සඳහා මම තෝරගත්ත කවිය තමයි අපේ ප්‍රතිභාපූර්ණ කවියෙක් ලක්ෂ්මන් කාටපිටිය. ලක්ෂ්මන් කාටපිටිය මේ මහවැලි බිහිවීම පිළිබඳව මෙන්න මේ විදිහේ කාව්‍යයක් නිර්මාණය කරනවා. ගිනි ගැසුණු මේ පොළොව කටුක දුක් සහිත වේ. ඇතිය මෙතුවක් කලක් කෙරුණු දුෂ්කර ක්‍රියා. උපන් ගම තිලිනකොට නවලොවක් සොයාගෙන කරමු අබිනික්මනක් එන්න මා පියාණෙනි. ඇත්තට ගම්බිම් දොරවල් දාලා ගියේ. දැන් කෑගල්ල මහනුවර ඒ වගේම දකුණේ බෙලියත් වගේ පළාත්වලයි තමයි තමන් ගම්බිම් දාලා වැඩි හිටියෝ මහවැලි ප්‍රදේශවල පදිංචියට ගියේ. ගිහලා ඒගොල්ලෝ තමයි කුඹුරු අස්සද්දල අද තාමත්ම ආර්ථික ශක්තියක් තියෙන ගොවිබිම් බවට ඒවා පරිවර්තන වෙලා තියෙනවා. සීයලා මුත්තලා කිත්තලා කිරි කිත්තලා උපන් ගම බව දනිමි හැදුණු ගම බව දනිමි එපුරෙන් පරපුරට සින්න කර දී තබා ඇටකටුද පොහොරකට දමා ගිය බව දනිමි. නමුදු මා පියාණෙනි අසනු මැනවි මේ බස නසනු අප දුකින් මුත් මේ බිමට ඇති ඇල්ම උපන් ගම එපා වී නොවේ අප යන මේ ගමන දේශයේ යහපතට කැප කරමු අපවරුම. දැන් මේ උපන් ගම එපා වෙලා නෙවෙයි යන්නේ. තවත් ගිහිල්ලා දැන් අද මහවැලිය කියලා කියන්නේ වෙනම සංස්කෘතියක්. මම හිතන්නේ අද ලක්ෂ 30ක විතර ජනතාවක් මේ ප්‍රදේශවල ජීවත් වෙනවා. නියඟේ යක්ෂයා දෙපොළු කොට දමන්නට වියලි පස්කැට අතර තෙතමනය දකින්නට පඳු ගැසුණු තුරු ලපලු හරිත පැහැ දෙවන්නට ජාතියේ පින් මහිම තුඩඟ රඳන්නට වේලි පැඳ තැලී පිලී පැළඳ සුබ නැකතින් මහවැලිය දීග එයි හෙට දිනේ අප ගමට ගම ගෙවල් කුඹුරු හා වතු පිටිද ආදරෙන් වසා ගන්නී නිල් දියර සලුපටින්. ලක්ෂ්මන් කියනවා අවසාන වශයෙන් ඉසුරුගෙන දෙවන්නට තුන් හෙලේ සරුපසින් ගිය ගමන් වෙනස් කොට හැරෙන්නේ මහවැලිය ලැබුම් ගන්නට ඇයට තිල්නකොට උපන් ගම අපි යවමු පියාණෙනි දේශයේ ජයපතා මහවැලියේ සරුදියෙන් සරු කෙරෙන බිම්පෙතක් සොයා යමු හනික යමු පමාවට නැත කලා නවලොවක් දැක ගන්න ලෙන් අඳුර බිඳ ගන්න සිංහබා මම වෙමිය එන්න මා පියාණෙනි. ලක්ෂ්මන් කහටපිටිය මේ සංකල්පනාව පෙරදරි කරගෙන මහවැලි ගොවි ජනපදවලට පොඩි අභිමානයක් ලබා දෙනවා කියලා මට හිතෙන්නේ.
මට අත්දැකීමක් තියෙනවා මං මේ කාලේදී මේ මහවැලි ආරම්භ කරපු කාලේදී මම සේවය කරේ අම්පාරේ. අම්පාරේ ඉඳලා මම මේ උත්සවයට එනවා පොල්ගොල්ලෙන් වතුර වේල්ල ඉදි කරලා දිවංගත සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේදී එතනින් උමගයක් කරහා රජ රටට මේ දියවර ගෙනියනවා. මැතිණියට ඕන කරනවා මේ පිළිගැනීම උත්සවයට අපුරු ගීතයක් නිර්මාණය කරගන්නට ඒ මහගම සේකරයන් ලවා. හිතා ගන්න බෑ වජිර මේ මහවැලි ගීතය මේ උත්සවයේදී අමරදේවයන් ගාන කරන මේ ගීතය සමූහ ගීතයක් මේ නිර්මාණය තුළ බලන්න මට දන්න මහගම සේකරයන්ට දිවැසින් මේවා දැක්කද කියලා මේ බන්නේ ඒ මහවැලි කියන ගීතේ තියෙනවා ගිරිකුල විනිවිද නවමං මතුකොට නවලොවකට ඔබ ගලා වසී. අතීත රජරට සිරිසර ඇසහැර ඔබ එනතුරු මඟ බලා හිඳි. ලක්ෂ්මන් කාඩපිටිය කියන්නේත් ඒකමයි. ඊට පස්සේ කියනවා මහා බව බැඳි පෙර රජදරුවෝ ඔබගෙන් යලි පැන යලි නව පන ලැබුවෝ. ලෙලී දිලී ගලා බසී මහවැලි දැන් ගලලා ඉවරයි. ජලාශ පංචමහා ජලාශ වික්ටෝරියා රන්දනිගල රන්ටබේ මාදුරුවේ මේ ජලාශ ඉදි වෙලා ඉවරයි මේ මහවැලි ජලය. ඉතින් ඒ ප්‍රතිභාවය අනිත් එක වජිර මේ මහගම සේකරයන් මේක 1976 ජනවාරි 8 වෙනිදා මුල්ගල තැබීමේ උත්සවයේ තමයි මෙය නිර්මාණය කළේ. ඔහු මේ මෙම ගීතේ නිර්මාණ වුණාට පස්සේ කෙටි කලකින් සතියකින් විතර ඔහු මිය යනවා. මම ඔහුගේ අවමගල උත්සවයේට අම්පාරේ ඉඳලා එනවා ගම්පාට. ලෙලී දිලී ගලා බසී. ලෙලී දිලී ගලා බසී. මේ භාෂාවේ හපන්කම මේ තරම් කැටි කරන්න පුළුවන්ද සමතෙකු නොවන්නට. මහගම සේකරයන්ගේ විශිෂ්ට ප්‍රතිභානයද සිහිපත් කර අපි යමු 4 වෙනි කවියේ 4 වෙනි ගීතය අහන්න. මහවැලි සිරිපද ලස සමනොල සිරසේ සිඹ සිසිලස විඳ සොඳසේ සමනොල සිරසේ සිඹ සිසිලස විඳ සොඳසේ සිරිපද ලස සමනොල සිරසේ සිඹ සිහිලස විඳ සොඳසේ ලෙලී දිලී ගලා වසී ලෙලී දිලී ගලා වසී මහවැලි ගිරිකුළු විනවිද නවමං මතුකොට නවලොවකට ඔබ ගලා බසී. ගිරිකුළු විනිවිද නවමං මතුකොට නවලොවකට ඔබ ගලා බසී. අතීත රජරට සිරිසර අතහැර ඔබ එනතුරු මග බලා සිටී. මහවැව් බැඳි පෙර රජදරුවෝ ඔබගෙන් යලි
නව පන ලැබූ මහවැව් බැඳි පෙර රජ දරුවෝ ඔබගෙන් යලි නව පන ලැබූ ලෙලිදිලි ගලාබසි ලෙලිදිලි ගලාබසි මහවැලි 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 සිරිදුව හෙටසෙයි වඩිනා මගුලට මග පාදා පියවිලි අතුරා සිරිදුව හෙට මෙහි වඩිනා මගුලට මග පාදා පියවිලි අතුරා ඔබ බැස එනු දැක ඉනැහෙයි සිරිලක අනාගතය කිරිදිය උතුරා සිරිපද ලස සමනල සිරසේ සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ සිරිපද ලස සමනොල සිරසේ සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ ලෙලිදිලි ගලාබසි ලෙලිදිලි ගලාබසි මහවැලි 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 කවිලියන නිර්මාණකරුවා තමන්ගේ අත්දැකීම් කුසලතාවයට නගමින් කවිලියනවා. කවි ගැන හොයා බලනකොට ප්‍රතිභාව පරිකල්පනය වගේ වචන අපට හමු වනකොට පොතපතින් ලැබුණු දැනුම එක්ක සරු කවි බිහි කරනවා. මේකර අපි කලින් වැඩසටහනකත් මතක් කළා මේ කවියාට දැනුම අවබෝධය කොහෙන් ගලා එනවාද කියලා දන්නේ නැහැ. සමහර ලාවට නිරුත්සාහිකව ඒ අදහස් ලැබෙනවා ඇති. ඉතින් අවට මේ පරිසරේ කොයි තරම්නම් කවි තියනවද? මේ සුළං රැලිවල දැවටිලා හෙමින් පාව එන්නෙත් කවි කල්පනාම වෙන්නට ඇති. ඒ තරම් අපේ රටේ මිනිස්සු කවි මේ වාතලයට මුදා හැර තිබෙනවා. කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද මේ කවි තෝරන්නට ඇවිත් ඉන්නේ අපේ රටේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සුලවතෙක් සිල්රත්න සෙන්රත් මහත්මයා. ඔබතුමන් තෝරා දෙන පස්වෙනි කවියට අපි දැන් ගමන් කරන්නේ. වජිර මේකත් මගේ අත්දැකීමකට සම්බන්ධයි. මේ හැම ගීතයක්ම මගේ අත්දැකීම් වලට සම්බන්ධ කරන් ලැබීම මගේ භාග්‍යයක් කියලා මම හිතනවා. ඒ නිසා මේ උදාර අවස්ථාව ලබා දීම පිළිබඳව චරණ ඔබට මගේ ස්තුතිය ප්‍රණාමය පුද කරන්නට කැමතියි. මේකත් මේ ඊළඟ ගීතය කායික ස්පර්ශයකින් තොරව මනෝලෝකයේ සැරිසරන පිවිතුරු ආදරයක් පිළිබඳව කියවෙන ගීතයක්. සුළඟ ගැන කතා කරනකොට විවිධ කවි මට ලැබුණා. මේ අපේ හිතවත් මහින්ද ප්‍රසාද් මස්සිඹුලුගේ මාණික්කවත කියන කතාවෙත් මේ සුළඟ ගැන ඔහු මේ විදිහට විග්‍රහ කරනවා. සුලන් සුලන් වරෙන්නේ වරෙන් වරෙන් සුලන්නේ අපිත් එක්ක යන්න වරෙන්නේ. සුලන් සුලන් වරෙන්නේ වරෙන් වරෙන් සුලන්නේ අපිව බලා යන්න වරෙන්නේ අපේ කුඹුරු බලා යන්න වරෙන්නේ. සුලන් සුලන් වරෙන්නේ වරෙන් වරෙන් සුලන්නේ අපිව බලා යන්න වරෙන්නේ අපේ පැටව බලා යන්න වරෙන්නේ. දැන් සුළඟ ගැන කියනකොට එන්න මද නලේ දොස් පවසන්න දුක ඇගේ කියලා අපි සමහර ගීත ගැන කතා කරනකොට එහෙම ලියවිලා තියෙනවා. දැන් අපිට සුළඟ ගැන ලියවුන බයිලක් තියෙනවා. වේග රිද්මේ කියන. එහෙම නැතු දැන් වික්ටරත්නායකයන් වගේ කෙනෙක් මේ සුළඟට සම්බන්ධ ගීතයක් ගායනකොට බොහොම මధుර මනෝහර හඬකින් ගායනා කරන්නේ. වජිර මීළඟට මම තෝරගත්ත ගීතය මම මේ අම්පාරේ මගේ ගුරු ජීවිතයට සම්බන්ධයි. මම අම්පාරේ මේ 74 විතර වගේ දශක ගණනාවකට එපිටදී සාප්‍රසංගය අම්පාරට
එනවා. අපි බලන්න යනවා. මම එතකොට මේ පාසලේ භද්‍ර යවුවනේ ඔබ වගේ කාලේදී. ඉතින් අපි යනවා සාප්‍රසංගේ නරඹන්න. මම එතකොට වැඩ බලන විදුහල්පතිවරයෙක්. ගිහිල්ලා බික්රත්නායකයන් එදා සාප්‍රසංගේ ඉදිරිපත් කරනකොට පුදුම විදිහට ප්‍රසාදාත්මකව ඔහුට ලැබුණ බොහොම පරිම ප්‍රසාදයක්. ඒ වගේම ඒ සාප්‍රසංග ඉදිරිපත් කරන්නේ නිවේදකයා මේ අපේ ප්‍රේමකීත දල්ලිස්. ආය කියන දෙයක් නැහැ. ඉතින් ඔහු ගැයූ ගීතයක් මගේ සිත් ගන්නවා. ඒ වෙනකොට මේ මම සේවය කරපු සියඹලාව විද්‍යාලයේ එක්තරා දැරියකට මගේ හිත බැඳිලා තියෙනවා. එහෙම වෙනවනේ ජීවිතේනේ. ජීවිත කාලේ මෙයා මේ රුව මට ගැළපෙනවා, මට හොඳයි. අදනේ නමුත් ඇය දන්නේවත් නැහැ පාසල් ශිෂ්‍යාවක්. මං වැඩ බලන විදුහල්පතිවරයෙක්. මට මේක ප්‍රකාශ කරන්න බැහැනේ. හිතෙන් ඇය දන්නේ නැහැ. නමුත් මම අර සුන්දර වත කම්මල මම හැම වෙලේම මට ඒක දැනෙනවා. නමුත් මේක ප්‍රකාශ කරන්න විදිහක් නැහැ. දැන් සාප්‍රසංගයෙන් පස්සේ මම ඒකේ ගීත අතරින් සිහිල් සුරන් රැල්ලේ කියන ගීතයට පුදුම විදිහට පෙම් බඳිනවා. දැන් ඒ ගීතයයි මම අර කියන චරිතයයි මට එකට සම්බන්ධ වෙනවා. ඉතින් එක්තරා අවස්ථාවකදී මට මතකයි මම කිව්වා වගේ දරුවා මං වාට ආදරේ අනේ සර් බොරු කියන්නේ කිව්වා. ඒ බොරුව සැබෑවක් වුණා. ඇය තමයි මගේ භාර්යාව. මිස්සක කස්සප තිස්සගේ මව. කවදාකවත් එපා නොමන ගීතයක් මේක. හැමදාමත් රස විඳින්න පුළුවන්. දැන් එදා මම හිතන්නේ වික්‍රත්නායකයන්ගේ මුල්ම ගීත 4න් එකක් තමයි වජිර මේ සිහිල් සුලන් රැල්ලේ කියන ගීතය. එදා වගේ මදත් මම මේ ගීතයට තාමත්ම ප්‍රියයි. මම හිතන්නේ ඔය මේ ලෞතුරු රසය කියලා කියන සංකල්පය ඇතුලේ ඒකට දීලා තියෙන වටිනාකම උත්කර්ෂයට නංවනවා. ඊටාම රමණීය විදියට අපි මේ ජීවන හුස්ම හොයාගෙන යනකොට අපිට හොයා දෙන රස ධාරාවන් අතරේ අර අපි කලිනුත් සඳහන් කරා වගේ සුලං දහර අරගෙන එන හැඟුම් කොයි තරම් තියෙනවද? හැබැයි ඒ සුලං දහරේ හැංගිලා තියෙන ආදරය අපට අඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අපි හොඳ ආදරවන්තයෝ ප්‍රේමවන්තයෝ වුණොත් පමණයි. අපි පස්වෙනි කවියේ පස්වෙනි ගීතය අහමු. සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරේ මඳ සිනිඳු පහස ලැබ හදවත දලු සෙලවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලෝතුරු රස ගංගා සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලෝතුරු
ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ කතර දෙව්ලොවක් වේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ හිමවේ කඳු ගැට අතරේ සෙනෙහස දියදාරා සීත හිමවේ කඳු ගැට අතරේ සෙනෙහස දියදාරා අතරේ පාවෙන අමාසුවය පැතුවේ අමාසුවය පැතුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරයේ මද සිනිඳු පහස ලැබ හදවත දලු සෙලවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කවියේ මිහිරියාව වඩ වඩාත් සමාජයට දැනෙනු පිණිස රැගෙන යන්නට කවි 10ට ගී 10ක් වැඩසටහන අපි ඔබ වෙත රැගෙන එනවා. අද කවි තෝරන්නට ඇවිත් ඉන්නේ අපේ රටේ ප්‍රකට ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සිල්රත්න සෙනරත් මහත්මයා. එතුමන් කවි තෝරන අතරේදී දැන් අපි රටට වටින දේවල් කොයි තරම්නම් ඔබතුමන් තිලන කළා තියෙනවද? දැන් රටක් වටින පුතෙක්, රටක් වටින මිනිසෙක්, රටම කතා කරන කෙනෙක්. ඉතින් රටේ මිනිස්සු මේ මොහොතේ හිතන දේවල් දැන් මේ රට කියන හැඟීම එක්ක අපි හැඟුම්බර වෙනවා වෙලාවකට, අභිමානනීය වෙනවා වෙලාවකට. මේ රට පිළිබඳව තියෙන හැඟුම අවදි කරන්න අපේ රටේ කවියෝ කොයි තරම්නම් තමන්ගේ කවිකම මෙහෙवला තියනවාද? අපිට පුළුවන් ඒ ගැන කතා කරන මොහොතක් උදා කරගන්න 6 වෙනි කවියේදී. මම ඊළඟ තෝරගත්ත ගීතය හා සබැඳුන කවිය 1994 දී සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් දීපප්‍රයෝක්තව පවත්වන ලද ගද්‍ය හා පද්‍ය රචනා තරඟෙන් ජයග්‍රහණය කරපු කවියක්. ඔගස්ටින් සෙබස්තියන් පෙරේරා තමයි මේ කවිය නිර්මාණය කරන්නේ. ඒ හා බැඳුණු ගීතේ මොකක්ද කියලා මම මේ කියන්න සූදානම් වෙන්නේ. ලෝකෙන් උතුම් රට සිරියෙන්
පිරුණු රට නොරටුන් පවා මන්මත් කළ මගේ රට සුරකිමි දිවිපුදා මතු පරපුරට හෙට කළ හැකි එයයි මෙහෙවර මගේ රටට මට මේ හැඟීම අප තුළ තියෙන්නට ඕන. අප මිය යන්නට කලින් අපේ රටට අපි සේවයක් කරන්නට ඕන. දැන් ඒ නිසාම මම මේ ගීතය ප්‍රිය කරනවා වජිර. දැන් අපේ රටේ තියෙන වටිනාකම තේරෙන්නේ පිටරට යන්න ඕන. මට අවස්ථා කීපයක් ලැබිලා තියෙනවා රටවල් ගණනාවක ඇවිදින්න. ගිහිල්ලා ආවහම තමයි අපේ රටේ වටිනාකම තේරෙන්නේ. විශේෂයෙන්ම මේ කොරෝනා උවදුර පවතින අවස්ථාවේදී වෙන රටවල් වල වැඩිහිටියන්ට සලකන්නේ කොහොමද? ඔවුන් මේ තුරු බලා ඉන්නේ කොහොමද? අපේ රටේ ඔවුන් රැක ගන්නට අපේ වෛද්‍යවරුන් ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ත්‍රිවිධ හමුදාව සේවය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව බලනකොට මේ වගේ රටක් නැහැ වජිර කොහෙවත්. ඒ නිසා මම තෝරගත්තේ මේ අමරදේව ශූරින් ගායනා කරන ගීතය පණ්ඩිත් අමරදේවයන් සසර වසන තුරු නිවන් දකින්න තුරු කියන ගීතය මම ප්‍රාර්ථනා කරනවා. ඔබත් ප්‍රාර්ථනා කරන්න යලි යලිත් මේ රටේම උපදින්න ලැබේවයි කියලා ඩෝල්ටන් අල්විස් විසින් රචනා කරන ලද මේ ගීතේ සසර වසන තුරු නිවන් දකින්න තුරු හේතු වාසනා වේවා අපිත් යලිත උපදින්නට. දැන් මේකෙදි කියනවා මහබෝ සෙවණයි රන්වැලි සෑයයි සීගිරියයි තිසාවැවයි සියලුම අපේ ස්ථාන පිළිබඳව රන්වැලි සෑකිරණයි මහබෝ සෙවණයි තිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි. අපේ නව පරපුරට මේ මෙවැනි ගීත ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලබා දෙමින් ඔබ ආයතනයේ මේ කරන කාර්යභාරය මා යලිත් වරක් අගය කරමින් මේ ගීතේ මම ප්‍රිය කරන්නේ. හැමෝම මේ ගීතේ ප්‍රිය කෙරෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුවයි. හොඳයි. අතරම මේ රට ගැන හැඟුම් දල්වන්නට පුළුවන් හැම තැනම එය දල්වා ලිය යුතු වන්නේ රටෙන් තොරව, බසෙන් තොරව හෙටක් අපිට නොමැති නිසා. අපි 6 වෙනි කවියට අදාළ 6 වෙනි ගීතය දැන් අහමු. සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්නමාලිසේ කිරණයි මහබෝ සෙවණයි තිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි රත්නමාලිසේ කිරණයි මහබෝ සෙවණයි තිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු
නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා ඒවා හේතු වාසනා අද කවි 10ට ගිදහයක් වැඩසටහනේ සීලරත්න සෙනරත් ප්‍රවීණයා කවි තෝරද්දී මේ කවිවල තියෙන විචිත්‍රත්වය නිසාම අපිට විවිධ දිශානුගතව අපේ ගමන් සවාරිය හදාගන්න පුළුවන්. දැන් දෙවුන්දර තුඩුවෙන් ටිකක් එහා ඉපදුණු මට පේදුරු තුඩුවේ මිනිස්සු දැනෙන්නට ඕන. කොළඹ කොන්ක්‍රීට් අතරේ ජීවත් වන හැමෝටමත් අඩුතරමේ සංගමන් කන්ද තුඩුව හොයාගන්නට හරි හිත දෙන්නට ඕන. එහෙම නැතුව මේ රටේ අපි හැමෝටම එකට ජීවත් වෙන්න හරි අමාරුයි. අපිට වචනෙන් එහාට ගියපු හැඟුම් මතු කරන්න කලාව, කවිය, සෞන්දර්යය තමයි උදව් වෙන්නේ. අපිට එහෙම තැනක් හමු වෙනවා 7 වෙනි කවියේදී. ඔව් වජිර. දැන් මීළඟ ගීතයත් මම තෝරගත්ත මේ මාගේ මේ ගමන් මාර්ගයේ එක සන්ධිස්ථානයක් කියලා මට හිතෙනවා. විශේෂයෙන් මම දෙමළ භාෂාව දන්න කෙනෙක් හැටියට මගේ අත්දැකීම් අනුව මේ රටට සිදුවිය යුතු දේ මෙයයි කියන එක මේ ගීතේ ගැබ්වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මට අපූර්ව ගීතයක් මේ ගීතයට ලැබුණා කවි පන්තියක් කොළඹ යුගයේ කවියෙක් වෙන සාගර පලන්සූරිය KSගේ මේ කවි පන්තිය. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නගී උදේ රන්තරු රෙදී තරු හවසට පෙළට ඇදේ. එහි මෙහි දෙකක් නෑ. හඳ ඇති දාට රස බත රැස් දහර හදේ පොල්ගස් මුදුනේ මෙන් තල්ගස් මුදුනේ වැදේ. පොල්ගස් වලටත් වදිනවා තල්ගස් වලට වෙනසක් නෑ. එකයි. එක ඉරහඳ යටයි අපි ජීවත් වෙන්නේ. සූර්ය මුරුංගා අඹ කොහොමද කතුරු දකුණේ වගේම මෙහි පොළොවට මිතුරු පොල්ගස සිතුවත් මේ රට කැයි සතුරු සොහොයුරු දමින් අමතයි තල් පිටි පතුරු තනි බව දැනේ එහි කෞතුක රසය ඇත මාපිට ගේක බව සලකන පුරුදු නැත හැම මොහොතකම ඇති උණුසුම් ගතිය මත උණහිමි කිමද මිනිසා දෙනත නෙත දහඩිය හෙළන අය හිරිහැර අතර වැටි දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම සිටි විමසා බලමි ඔවුනගේ හද වෙතෙහි ගැටි කළුගල් යකඩ නොව උණු වී තැලෙන ඉටි පැයකදී එකට හමු වන දුර ඇත දෙතැන වෙන රටවල් වගේ පැය ගාණක් යන්න ඕනේ එක කොනකට යන්නේ පැය දෙකකින් සම්පූර්ණයෙන්ම දේශගුණය කාලගුණය පව වෙනස් වෙනවා මේ වෙන් කරනු හැකි කිසිවෙක් නැති වේද කොතන සුරුට්ටුවට එක් වී උතුරේ ඔතන බේදේ පිලිසි හමු වේවා දකුණ. මම කේස් බොහොම අපූර්වවට ලස්සනට මේක දකිනවා. අපි යාපනයේ සුරුට්ටුව වරනවා මෙහි ඉඳගෙන. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි අවසන් කවියේදී ඔහු කියන මේ සුරුට්ටුව ගැන කියනකොට ඉංගියක් පවසන උතුර හා දකුණු අතර ඇති ආර්ථික සහයෝගිතාවේ තවත් මට සිද්ධියක් මතක් වෙනවා මම දේශපාලන පරිගැනීමක් මත සිංහල ගුරුවරයා දෙමළ ඉස්කෝලේකට මාරු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මඩකලපුවේ අවුරුදු 5ක් ගුරුවරයෙක් හැටියට සේවය කරපු ඒ ආනිසංසයෙන් මම කම්බරාමායනම් තිරුකුරල් නාලඩියාර කියන පොත්පත් කියවලා සාමාන්‍ය පෙළ විභාගයට සමත් වෙලා තමයි මම ආපහු කොළඹට ගම්පහට එන්නේ. එනිසා මේ දෙමළ භාෂාව මම හොඳට පරිශීලනය කරනවා. ඉතින් මට වජිර ලැබෙනවා මේ මම අර ඕනෑම වැඩසටහන ඔබ සිහිපත් කරන්නේ. ජනිත කල්ලානි ජුවලර්ස් ඒගොල්ලෝ මේ කොළඹ සුගතදාස් ස්ටේඩියම් එකේ ඉන්දියාවේ ඉඳලා ගායකා වෙනවා. දැන් වතුකරේ ජනතාව විශාල වශයෙන් එනවා මේ
ඉන්දියාවේ ගායිකාවන් දැක බලා ගන්න ඔවුන්ගේ ගීත අහන්න. ඉතින් විශාල පිරිසක් ඉන්නවා. ඉදිරි පෙළ අසුන්ගෙන ඉන්න මුදලාලිගේ යාළුවෝ නවලෝක මුදලාලි එකට ජීවතුන් අතර හිටියා. නිකාඩු මුදලාලි, දාස මුදලාලි වගේ ප්‍රධාන පෙළේ මුදලාලිවරු. දෙමළ භාෂාවේ මේ සංගීත ප්‍රසංගයේ නිවේදන කටයුතු කරන්නේ ඔබත් මගේත් මිත්‍ර අබ්දුල් හමීද්. මම සිංහලෙන්. දැන් මුදලාලි මයිලාන් මට කියනවා මාත්‍යා දැන් හරි දැන් මේ ඇනවුන්ස් කරන්න කළා මේ මුදලාලට කියන්න පාන පත්තු කරන්න කියලා. මම කිව්වා නෑ මයිල් දැන් අපි මෙතනින් දෙමළ කට්ටියනේ ඉතලා අබ්දුල් හමීද් කතා කරාට පස්සේ මම ඇනවුන්ස් කරන්නම් කියලා කිව්වා. නෑ මේගොල්ලෝ මේ සින්දු අහන්න නැවිලා ඉන්නේ. මේ මුදලාලිලා මට රුපියල් 5000 ගානවත් අඩු ගානේ දෙයි කියලා මට කිව්වා. මම වේදිකාවට 10000ක් විතර ඇති පිරිලා රසිකාවියෝ. ආයිබෝන් රසිකාවියනි දාබර නෝනාගේ මහත්වරේ මෙහි පැමිණ සිටින අමුත්තනි දෙන්න නැත ඇහුවා. 10000 මට හෝ කියනවා. දෙමළ මිනිස්සු. දෙමළ මං අත් දෙක මේ මිස්සුවා. வணக்கம் நண்பர்களே உங்கள் அனைவருக்கும் மாலை வந்தனன். நான் ஒரு சிங்களவர். எனது தாய்மொழியில் பேசினது தவறு என்று நான் நினைக்கின்றேன். அதனால் நான் இப்பொழுது உங்களுடைய தாய்மொழியில் பேசுகின்றேன். எனக்கு சொல்ல வேண்டியது நான் தமிழில் சிங்களத்தில் சொல்லுவேன். பரவாயில்லையா? பரவாயில்லையே කිව්වා. මොකද්ද මේ කිව්වේ? මම කිව්වා ආයිබෝන් මිත්‍රවරුනි නෝනාඩ් මහත්තුරුනි මෙතන අමුත්තු ඇවිල්ලා ඉන්නවා. මම වැරද්දක් කරා කියලා මට හිතෙනවා. මම මගේ මව් භාෂාවෙන් කතා කරා. ඒක වැරද්දක් කියනවා. මම උඹලගේ මව් භාෂාවෙන් කතා කරන්නේ ඒකයි මේ. සංගීතයේ ભેදයක් නැහැ. ඒ නිසා මතක තියාගන්න. මේක අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ රස විඳින්න. මෙතන අමුත්තු ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ පිළිගන්නයි මම මගේ මව් භාෂාවෙන් කතා කරන්නේ ඔවුන්ගේ මව් භාෂාවෙන්. මම දැන් මගේ මව් භාෂාවෙන් කතා කරලා උන්ට ආරාධනා කරනවා. කමක් නැද්ද? පරවායිල්ලයා. සියලු දෙනාම එකම හඬින් හූ කිව්වා පරවායිල්ලේ කිව්වා. කමක් නැහැ කිව්වා. මම බහිනකොට මට මල් මාල දීපා. ඊට පස්සේ මම සිංහලෙන් කතා කරලා මේගොල්ලන්ට ආරාධනා කරා අමුත්තන්ට පහන පත්තු කරනවා. මම දෙමළ නොදැන හිටියා නම් නිවේදකෙක් හැටියට එදා මට ඒ අභිමානය ඇති වෙන්නේ නැහැ. ඇත්තම විරසකය ගොදුරු බිමක් කරගන්නට ගොඩක් දෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ අපි නොදැනුවත්ව හිටියොත්. අපි දැනුවත් වුණොත් මේ හැම දෙයක්ම පිළිබඳව සංස්කෘතිකමය අවබෝධයක් මේ සහයෝගය ඇතුලේ ගොඩනංගා ගත්තොත් අපිට පුළුවන් මුලා නොවි ඉන්න. අපි යමු 7 වෙනි කවියේ 7 වෙනි ගීතය අහන්න. උතුරු කොනේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනහෙන් සුමන සිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනහෙන් සෙනෙහෙ ලතා නංගියේ කොතැනක සිටියත් ඉපදුණු මිය යන බිම එක නේදෝ ඒ බිම එක් වී සුරකින යුතුයකම අප සතු නේදෝ උතුරු කොනේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනහෙන් සුමන සිරි මල්ලියේ මවකගේ දරු කැලසේ හිනෙහි ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳු ලැල්ලක් ලං නොම වන්නයි කිසිදා උතුරු කොනේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනහෙන් සුමන සිරී මල්ලියේ උතුරු කොනේ නුඹ හිනහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනහෙන් සෙනෙහෙලතා නංගියේ. ගෙදර ලිපේ බත ඉදෙන්නේ එක කුසකට නෙවෙයි පවුලකට. හැම නිවසකම පවුලක් නෑ. පවුලක් තියෙන හැමෝටම නිවසක් නෑ. ඒ තමයි ලෝකේ මැවුම්කාර විදිය. හැබැයි මේ සියලු දේවල් විඳදරා ගනිමින් අපි ජීවිතයේ සාරාර්ථය හොයාගෙන යන්න උත්සාහ කරනවා. ඒ අර්ථය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. කවියෝ මේ දේවල් ඉතාම හොඳින් දැක්කා. ඉතාම පරිස්සමෙන් මේ දේවල් නිරීක්ෂණය කරලා ඔවුන්ට හැකි විට හැකි පමණ කවි ලියමින් මේ බව අවබෝධ කරලා දෙන්නට උත්සාහ කළා. 8 වෙනි කවියේ රස භාව මවන්නට අපි ඔබතුමා ගාවට එමු. වජිර දැන් මීළඟ කවිය සහ ගීතය පිළිබඳව කතා කරනකොට මේ උදාර අවස්ථාව ගැන කතා කරන අවස්ථාව ලැබීම ගැනත් මා යළිත් සන්තෝෂ වෙනවා. මම මීළඟට තෝරගත්තේ කවිපන්තියක්. මේ කවිපන්තිය රචනා කරන්නේ ඔබත් මගේත් මිත්‍ර අශෝක පියරත්න. අශෝක පියරත්න මේ අඩා මහත්තයා පොතත් ලියපු කෙනා. ඉතින් අශෝක මෙය ඔහු යෞවන සම්මානය දිනාගත් කවියෙක්, රාජ්‍ය සම්මාන දෙනු ලේඛකයෙක්. ඔහුගේ බත ඉදෙන තුරු කියන කවිපන්ති මෙන්න මෙහෙමයි. ගිනි පුළුඟුව අකීකරුව සුළඟ හා වෙලි නැග ගිනි ජාලා පුටුපටු හඬයි ඉපල් ඇබිලෙන බත් හැලිය වෙලාගෙන ගිනි මුමුණයි පෙම්බස් නෑම්බිලිය හිනැහි උඩ පැන. ඔගේ සංකල්පය. ගම්මිරිස් සමුමිරිස් පදම දැන පමණට නැගෙන මිහිරි සුවඳින් සිතහා කුස අවදියෙන්. අර සෝන් දැනකොට නිකන් අර කන්න ආසාවක් හිතෙනවා නේ. ඒකයි. පිගන් රාක්‍ය සිලින් බිලින් හඬ නගන සූදානමක දැන් මේ කෑම බෙදන්න සූදානම් ඉදෙනකොට ඔහු කියන රාක්කේ තියෙන පිඟම් පවා සිලින් බිලින් ගන්නවලු කෑම වලට ඔහු සූදානම් කියලා. බත ඉදෙන තුරුනේ ඔහුගේ මාතෘකාව. ඉතින් එක වහලක් යට දෙන්නෙක් දුකසක් බෙදාගෙන ඉන්නකොට ඒ වගේ දේවල් සිද්ධ වුණත් ඒවා ඉතින් අර බත ඉදෙන තුරු විතරයි කියන එකයි ඔහුගේ මේ කවිපන්තියෙන් ඔහු විග්‍රහ කරන්නේ. ඉතින් දියුල්ගෙනේ මේ කරුණාරත්න දියුල්ගෙනේ ගාන මේ ගීතය තාමත් අපූර්වට මේ සිද්ධිය රවුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ප්‍රබන්ධය කරලා තියෙනවා. ලාදඩු භූපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවී කියන ගීතය. මේක සමස්ත දැන් යසෝදරා දේවී වගේම තමයි අද බලපුවාම අපේ සමහර පවුල් ජීවිතවල භාර්යාවන් අපි වෙනුවෙන් කැප වෙනවා. දැන් මට මතකයි මගේ භාර්යාව මගේ වැඩිමහල් පුතණුවන් ඉපදෙන්න ඉන්නකොට මම හිටියේ නෑ. මට පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එක හම්බ වෙලා. නමුත් ඒ හැම දෙයක්ම විඳ දරාගෙන බොහොම රහසේ අඬමින් හරි මේ පෞල් ජීවිතය ගෙන යන්නට කටයුතු කරලා තියෙනවා. බොහෝ භාර්යාවන් එහෙමයි. ඒ නිසා අපි මේ ගීතය ලාදළු රූපත් සිහින් සෙල්ලම් සඳ කියනකොට අපිට අපේ පෞල් ජීවිතත් මතක් වෙනවා. දැන් හැම භාර්යාවක්ම ගොඩාක් වෙලාවට මේ කුටුම්බ ජීවිතය ඇතුලේ සියලු පිරිපත දරා ගනිමින්
මේ ජීවන සටනට කර තියෙනවා අවුර තියෙනවා. දැන් ළඟදී දවසක වැඩසටහනකට ආපු අපේ හිත මිත්‍රයෙක් කිව්වා යශෝදරාව හමු නොවුනා නම් සිද්ධාර්ථ කුමාරයා තවමත් සංසාරේ කියලා. ඒ කියන්නේ ඒ කියමන ඇතුලේ අපිට පේන්න තියෙන්නේ ජීවිතයේ උපරිමානන්දය හොයා දෙන්නට පුළුවන් කෙනෙක් හම්බුනාම සංසාර ගමන කෙටි කර ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ තෝරා දෙන මේ වටිනා කවිය සහ ගී සලකුණ මේ සියලු කතාවලට පෙර නිමිති හදා දේවි. අපි යමු 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන්න. ලාදලු බෝපත් සිමින් සැලෙනසේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් ලාදලු බෝපත් සිමින් සැලෙනසේ ලේන කුලේ සිට ආගිය මගතොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක් ලාදලු බෝපත් සිමින් සැලෙනසේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් ලාදලු බෝපත් සිමින් සැලෙනසේ තැලී සෙනේ සිත තැලී හඬන විට වැටි දෙපා ළඟ යශෝදරාවෝ පිපි නිවන් මල් සාදුකාරදී නිවි පහන් විය උදෑසනක් සේ ලාදලු බෝපත් සිමින් සැලෙනසේ යශෝදරා දේවී වාවනු බැරි තැන
රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු බෝපත් සිමින් සැලෙනසේ කවිදහයට ගීදහයක් වැඩස්ටහන නරඹන බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා මේ කවියත් එක්ක ඇති කරගන්න හිතවත්කම වඩා වැඩි දියුණු කරගන්න කැමති බව පවසනවා. බොහෝ ප්‍රතිචාරවලට ස්තුතියි. ඒ වගේම මේ එක්තරා වෛද්‍යවරයෙක් මට කිව්වා මේ ඔහුගේ දියණියන් දෙදෙනාට අනිවාර්යෙන් කවිදහය නරඹන්නට කියනවා. හේතුව තමයි මේ එන වියතුන් භාෂාව ගැන දක්වන ඇල්ම කැමැත්ත නිසා මම හිතන්නේ අදත් ඒ වගේ බොහෝ අත්දැකීම් දරුවන්ට ලැබෙනවා. දැන් මේ කතාව කියන්න හිතුනේ ඔබතුමන් ඊළඟට තෝරාගත්ත කවිය නිසා. දැන් ඔබත් දැන් අද වැඩසටහනේදී කී වතාවක් නම් මිස්සක තිස්සක සහ කස්සප මතක් කරාද? මොකද දරුවන්ගෙන් තොර ලෝකයක් දෙමව්පියන්ට නැහැ. ඉතින් ඒ නිසා අපේ කස්සප හිත මිත්‍රයා මතක් කරලම අපි ඊළඟ කවියට යමු. වජිර දැන් ඊළඟ කවිය කස්සපගේ සිංහල ගුරුවරයා මගේ කල්යාණ මිත්‍රයා අම්රසේන කංකානන්ගේ කියලා කියන්නේ පුදුම විදිහේ ප්‍රතිභාපූර්ණ කවියෙක්. ඔහු ගීත රචකයෙක්. හොඳම සිංහල ගුරුවරයෙක්. එක්තරා අවධියකදී මමත් අමරසේන කංකානම්ගේ සමග එඩ්වඩ් ජයකොඩි අපි තුන් දෙනාම ගුරුවරු හැටියට 80 දශකයේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ උගන්වනවා. ඉතින් අමරසේන කංකානම්ගේ ඔහු පුවත්පතකරත් කියලා තිබුණා. මම සාක්ෂි දරනවා. ඔහු ගීත රචකයෙක් වුණේ එඩ්වඩ් ජයකොඩි නිසා. පින්න මලේ සුද ඇන්න ගිහින් වද මූණ පුරා පින් පෙරිලා ඔක කවි පන්තියක් ලියලා තිබුණේ. ලියලා අපහම එඩ්වඩ් හරිම විහිළුකාරයනේ. I think වැඩි ගණන් ගන්න නැහැ. කවිනේ. හොඳ කවි කියන්නේ මම කවි කොලකාරයෙක් එමයි කියන්නේ. පවුල කියනවා. යම් පුදුම ලස්සන ගීතයක්. මට දැනටමත් දැන් තනුව හැදිලා ඉවරයි. එහෙම තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඔහුගේ ඉල්ලීමකට අමරසේන කංකානම්ගේ ශූරෙන් එඩ්වඩ් කියන මට ළමා ගීත ඕන කියලා. මේ අද කියලා පහෝදා වෙනකොට අමරසේන කංකානම්ගේ අතින් මේ ගීතය නිර්මාණය වෙනවා. කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා. මේ කියන ගීතය. ඊට පස්සේ මේ ලෙන්සු ගන්න ළමයි එක්රොක් වෙන්නා තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට බිකම් කර ලෙන්සු හංගන ළමයි එක්රොක් වෙන්න. මේක අපි දකිනවා. දැන් ඉස්සර නම් මේවා බොහෝ විට අපි ප්‍රායෝගිකව අවුරුදු උත්සවවල අද දකින්නේ රූපවාහිනියෙන් නැත්නම් ගුවන්විදුලියෙන් නාන්නේ ළමයි. ඉතින් ඒ කතන්දරයේ මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා. ඉතින් හරිම ජනප්‍රිය වුණා මේ ගීතය. ඊට පස්සේ ඔහු ළමා ගීත ගණනාවක්ම ඔහු අතින් බිහි වෙනවා. අද අපේ රටේ ඉතාමත්ම ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක් තමයි අමරසේන කංකානන්ගේ ශූරින්. ඉතින් ඔහු මම හිතන්නේ මේ ඔහුයි එඩ්වඩ්ුයි එකතු වෙලා විශාල ගී ප්‍රමාණයක් තීරණය කරලා තියෙනවා ළමා ලෝකයට. ඒ වගේම අපිට අමතක කරන්න බෑ රමුකන සිද්ධාර්ථ අපේ ගරුතර ස්වාමීන් වහන්සේ. ඒ නිසා අද මේ දරුවන්ට නොලැබෙන දේවල් මේ ගීත ඇසුරින් හරි ලබා දෙන්නට හැකියාවක් ලැබෙනවා නම් අපි වැඩි හිටියෝ හැටියට සන්තෝෂ වෙන්නට ඕන. ඔව්. කවිය විදියට ඔබතුමන් තෝරාගන්නේ ඒ ගීතයමයි. ඉතින් ගීතය ප්‍රචාරය වෙනකොට ඔබට කවිය මනසේ මවා ගන්නට පුළුවන්. දැන් ඊට පසු කාලෙක රජ්ජුරුව උඩයි ඒ ගුරුකුලේ නෝට තමයි ලිව්වේ. ඒ වගේ ගීත එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණයා ගායනා කරනවා. ඉතාම විශිෂ්ට ගීත චක්ගුඩු ගුඩු ගුඩේ කියලා ගුඩු පනින්න මේ වගේ ගීත හරිම ලස්සන ළමා ගීත රාශියක් පොකුරක් නිර්මාණය කරනවා. ඉතින් මේ ගීතය තමයි 9 වෙනි කවියත්. ඒ නිසා අපි 9 වෙනි
කවියම 9 වෙනි ගීතය බවට පත් කරගමු. තැන තැන රවුමට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර තැන තැන රවුමට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා පැණි මොර මල් පිපුණු රැට කජු පුහුලන් කිදුණු දාට පැණි මොර මල් පිපුණු රැට කජු පුහුලන් කිදුණු දාට පුංචි අපේ සිත් තුල තක් උදු වෙන්නා එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා පැනලා නැටුවෙත් අපි වච්චි කියලා දිව්වෙත් අපි කුණ්ඩු පැනලා නැටුවෙත් අපි වච්චි කියලා දිව්වෙත් අපි හරිම වැඩි අද ළමයින් ඒ බනොදන්නා වයි වාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා තැන තැන රවුමට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර තැන තැන රවුමට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා 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 අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ 10 වෙනි කවියට අපි දැන් ඇවිත් ඉන්නේ. අතරම මේ දෙන දඬුවම් වාසනාවක් කරගන්න පුළුවන් වෙන්නේ දක්ෂයන්ට විතරයි. ඔබටත් ලැබෙනවා මේ වංකගිරියට මාරුවීමක්. හැබැයි ඒ වංකගිරිය සුරපුරයක් බවට පත් කරගෙන තමයි ඔබ එයින් නික්මෙන්නේ. ඉතින් ඒ හැකියාව, ඒ ශක්තිය සහ ඒ වාසනාව ඔබට තිබුණා. ඒ නිසා මම හිතනවා මේ 10 වෙනි කවිය විදියට වංකගිරියට මාරුවීම ඔබ තෝරා ගන්නට ඇති කියලා. ඇත්තටම වජිර මේ ගීතේ තෝරගන්න හේතුවත් ඔබ කිව්වා හරි. මේ ගීතේ පසුබිම ගැන කතා කරනවා. මේ ගීත රචකයා, ගායකයා මේ ගීතේ තෝරන මම අපි තුන්දෙනාම දේශපාලන පරිගැනීම් වලට ලක් වෙච්ච අය. රත්නශ්‍රී විජේසිංහයන්, ගුණදාස කපුගේ, අනිත් පැත්තේ මම. ඉතින් මට මේ වංකගිරියට මාරුවීම පිළිබඳව කතා පුවත ගැන කතා කරන මට මගේ මිත්‍ර අමරසේන කංකානන්ගේ විසින් මට ලබා දුන්නා හොඳ තොරතුරු ටිකක්. රත්නශ්‍රී මේ කවිය නිර්මාණය කරන්නේ මුලින්ම 1982 දී. ඉතින් ඔහුගේ ගී 10යි කවි 10 ගී 10 වැඩසටහන මම නරඹ තාමත් අපූර්වට ගොඩක් තොරතුරු අපිට දැනගන්න පුළුවන් වුණා. ඉතින් ඒක 1982 දිවයින පුවත්පතේ පළ වෙනවා. ඒ කාලේ විශාරද කපුගේ රජරට සේවය කළා තියෙන්නේ. දිවයින පුවත්පතේ පළ වූ මේ කවිය දැකලා ඒක රත්නශ්‍රීගේ මේ කවි පන්තිය ස්වර්ණශ්‍රී බණ්ඩාර කියන සොඳුරු මිනිසා තමයි මේ අඳුරන්නෙත් නැහැ.
මේක ගීතයක් බවට පත් කරන්නට මූලික වෙන්නේ ගුණදාස කපුගේ ලබා. එවැනි සුන්දර ඉතිහාසයක් මේ කව වටා ගෙතිලා තියෙනවා කියලා මම මුලින්ම සිහිපත් කරන්නට ඕනේ. මගේ බිස වුණේ අසාපන් නුඹ මන්ත්‍රී දේවී නොඋනේ මේ කඳුළු ඇයිද දෑසේ බෑයන්ට නුඹට හිමේ විසගෝර සර්ප භවනේ පොඩි උන්න බලා ගන්නයි ඉස්කෝලේ එක්ක යන්නයි ලෙඩ දුකට පිහිට වෙන්නයි කුණු බැනුම් අසා ගන්නයි දිව විකා බර අදින්නයි දිවි විකා බර අදින්ටයි නමතින්න බිසව නගරේ මේ කුලී මාලිගාවේ කිරි ශීරාවෝ සියක් ඉල්පි කුසලමට ඇදි එත් මැයි පියයුරු දෙදෙන හොරැහින් බිම බලාගෙන හඬත් මැයි ලී කඳුළු බින්දු නොසිදී ලැම දුකින් තෙත් කරත් මැයි හාමතේ නොලා දෙදරුවන් රක්ෂා කරත් මැයි මේ ඉල්ලා හිටනවා මේ රත්නශ්‍රී තමන්ගේ භාර්යාවගේ මට යන්න දෙන්න දේවී ඒ දුෂ්කර වූ පලාතේ බෙලි කපන සතුන් අතරේ කෙළගසන සතුන් අතරේ මිනිසුන්ද වැඩ වසන්නේ බෝ ප්‍රවේශන්ම එන්නම් මගේ මෙහෙය මම කරන්නම් අතපුරා මගේ දෝතින් ජීවිතය ගෙනත් දෙන්නම් නුඹ නොදෙමි එතර රටටා දරු නොදෙමි වාල්කමට ඇඟමස පුරා දකිමි මැයි නොපුරමි එහෙත් පෙරුම්දම්. ඔහු මේ කවි පන්තිය අවසන් කරනවා. ඒ කියන්නේ ඔහුව ගාල්ලේ ඉඳලා දැන් මොණරාගලට දුවද මාරු කරන්නේ. ගුණදාස කපුගේ කොළඹ ඉඳලා රාජරට සේවයට. දැන් මට මාරු වීම ලැබෙන්නේ මේ 77 අම්පාරේ ඉඳලා මඩකලපුවට අර ඔබ කිව්ව දෙමළ විද්‍යාලයෙන් පස්සේ සිප්පි මඩුව කියලා කැලයක් මැද පාසලකට මාරු කරනවා. ඒ විද්‍යාලේ පටන් ගන්නෙත් මගෙන්. දැන් මම අම්පාරේ සියඹලා විද්‍යාලයේ ගුරු විද්‍යාලයේ තමයි නතර වෙලා හිටියේ. එතකොට මගේ ලොකු පුතා මිස්සක පුතා ඉපදිලා ඒ වෙනකොට 78 වෙනකොට ඔබ 78 උපන්නේ. ඉතින් මට දැන් පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එක දැන් මඩකලපු ඉඳලා දැන් තවත් තැනකට මාරු කරලා තියෙනවා. මම යනවා ඒ ගමට. එරාවුරෝලේ ඉඳලා හැතම් 28ක් බස් එකේ ගිහිල්ලා හැතම් පහින් යන්න ඕන. ඊට පස්සේ ඒ පාසලක් තිබුණා. පොල්ලතු හෙවිලි කරලා අම්ම කෙනෙක් දුවගෙන ආවා. අඩ මහත්තයා ඔබ කොහේ කියලා මගෙන් ඇහුවා. මං කිව්වා අම්මා මම මේ ගම්පහ පළාතේ ඉඳලා ආවේ. ගමන ගෙහි මං අම්පාරේ ඉඳලා ආවේ. ඇයි උඹ ආවේ මහත්තයා? අම්මා මම මේ ඉස්කෝලේට එනවා උගන්වන්න. අනේ වරෙන් මහත්තයා කියලා අත් දෙක එකතු කරලා වැඳලා කිව්වා උඹට අපි දෙයියන්ට වගේ සලකන්න අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ නේත්‍රාපාදපන් කිව්වා. මම පහුදාම ගිහිල්ලා අධ්‍යාපන කන්තරුවට ගිහලා කිව්වා මම බාර ගන්නවා පාසල කියලා. මම බාරගත්තා. මම මේ ගමට යනකොට මගේ භාර්යාව තනි කරලා ගියේ මම මේ ගුරු නිවාසේ. දරුවත් එක්ක හිටියා. දැන් ඈට හරි ප්‍රශ්නයක් මට ඒක කන්න දෙයක් නැහැ. කන්න කඩවල් නැහැ. ඉතින් හැන්දෑවේ මේ ඉස්කෝලේ ඉන්නකොට විදුලිය එහෙම නැහැනේ. කුප්පි ලාම්පුව නිමෙනවා. මම ඉතින් කරුවලේ සින්දු කියා ඉන්නවා. ඉතින් පොඩි දරුවත් බලාගෙන ඒ ගුරු නිවාසේ හිටියා. මම තනියම අර කැලෑවේ හිටියා. ඉතින් එහෙම තමයි ජීවිතේ. ඒ හින්දා මට අමතක කරන්නට බැහැ. අර රත්නශ්‍රීට වගේ මටත් ඒ සහාය ලැබුණා මගේ භාර්යාවගෙන්. ගුරු විද්‍යාලයට වෙලා දරුවත් හදාගෙන ලොකු මහත් කරගෙන ඉන්න අද ඔහු ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මේ අතීතයේ සිහිපත් කරන්න බොහොම සතුටුයි. ඇත්තටම මේ වටින මතක තවත් කෙනෙක්ගේ හිතට හයියක් දෙනවා නම් ඒ මතක නැවත නැවත ප්‍රකාශ කිරීමේ වරදක් නැහැ. මම හිතන්නේ ඔබේ අත්දැකීම් තව බොහෝ දෙනෙකුට බොහෝ වෙලාවට මේ දඬුවම් විඳින කෙනෙකුට ඒක දඬුවම සොඳුරු කරගන්නට පුළුවන්කම ලැබෙවි. ගුණදාස කපුගේ මහත්තයා එහෙම කරා. ඔබ එහෙම කරා. රත්නශ්‍රී විජේසිංහ මම දන්නා පරිදි මහින්ද චන්ද්‍රසේකර වගේ මහත්වරු මේ හැම කෙනාම උත්සාහ කරා ලැබුණු දඬුවම සොඳුරු කරගන්න. ඉතින් බොහොම ස්තුතියි අද කවි තෝරන්නට අපිත් එක්ක එකතු වුණාට. අර සැලලිහිණි සංදේශයේ
හාමුදුරුවෝ කියපු වගේ තොටගමේ හාමුදුරුවෝ කියපු වගේ අර සැප රිසි දෙන වැනි රස බස ඇති සිතුමිනි තොප දැකුමෙන් අප පින් කළ බව දැනනී කියලා ඔබ ආවයින් පස්සේ අපිට බොහෝ මතකවලට යන්න ලැබුණා. බොහොම ස්තුතියි සිල්වරත්න සෙනරත් ප්‍රවීණයාට ඒ දැනුම අවබෝධය සහ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගත්තට ආයුබෝවන්. ඒ වගේම මගේ ස්තුතියත් පිරිනමනවා මගේ මිත්‍ර අජන්ත සෙනවිරත්නයන්. ඔහු තාම දක්ෂ ලේඛකයෙක්, ගීත රචකයෙක්, ප්‍රතිභාපූර්ණ කලාකරු. නමුත් වෘත්තීය වශයෙන් ඉංජිනේරුවරයෙක්. බලන්න ප්‍රතිභාවය කියන එක බොහොම කාලයකට පස්සේ මගේ අපි කුරවි පිරිස හිතමිතුරන් මුණ ගැහුණා. ඒ වගේම ආනන්ද පද්මසිරි ඇතුළු පිරිස, හේමන්ත වගේ පිරිස ඉතින් හරි සතුටුයි. වජිර ඔබටත් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දෙමින් අපට අතීතයේ සිහිපත් කරන අතීතයට ආපහු යන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඒකම වජිර මේ හැම දෙනාටම මේ සදු ඇතුළු සියලු දෙනාටම සමස්ත කාර්ය මණ්ඩලයටම මගේ ස්තුති ප්‍රකාශය කරනවා. ඉතින් මේ කවි 10යි ගී 10යි සදාකල් දිනේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. සාමාන්‍යයෙන් ගුවන් විදුලියේ සම්ප්‍රදායයේ ගුවන් විදුලි නිවේදකයාගේ සම්ප්‍රදාය වැඩසටහනට සමාප්තියක් හොයලා දෙන එක. ඉතින් මේ ගුවන් විදුලි සම්ප්‍රදාය ගරු කොට තවමත් ඔබ ගාව තියෙන බව දැකීම අර ආපහු ගුවන් විදුලි මතකයට ගියා වගේ. හේමන්ත ඒ වගේම ඉනෝකා අද ගායනට අපිත් එක්ක එකතු වුණා. ආනන්ද පද්මසිරි ඔබතුමන් කියපු විදිහට කුරවි සංගීත කණ්ඩායම, ඒ වගේම ඉන්දුනාත් නන්දසිංහගේ සංගීතය මේ සියලු හැඩ රටා එක්ක අද කවි 10ට ගී 10ක් නිමා කරන්නේ 10 වෙනි කවියට ඇසෙන 10 වෙනි ගීතය සමග. පිසවුනේ අසාපන් නුඹ මන්ද්‍රී දේවි නෝනි දුෂ්කර වූේ පලාතේ මට යන්න දෙන්න දේවි. මගේ පිසවුනේ අසාපන් නුඹ මන්ද්‍රී දේවි නෝනි කඳුළු ඇයිද දැසේ බෑයන්ට නුඹට හිමයේ. මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ට නුඹට හිමයේ. ගොස් ඉන්ට කුලී නිවසේ විසගෝර සර්ප බවනේ. චන්ද්‍ර මණ්ඩල වැන්නේ සාපැටව් එහි නිදන්නේ. නුඹ චන්ද්‍ර මණ්ඩල වැන්නේ සාපැටව් එහි නිදන්නේ. ආමතේ නොදා දරුවෝ නවතින්න බිසව් නගරේ. නුඹ නොදී එතේර රටට දරු නොදී වල්කමට. නුඹ නොදී එතේර රටට දරු නොදී වල්කමට. දිවි පුදා තොප රකින්නම් නොපුරා එමෙත් පෙරුම්දම්.
කඳුළු ඇයිද දැසේ බෑයන්ට නොබට හිමයේ මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ට නොබට හිමයේ ගොස්හින්ට කුලී නිවසේ විසගෝර සර්ප බවනේ නුඹ චන්ද්‍ර මණ්ඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ නුඹ චන්ද්‍ර මණ්ඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ හිමවතට ඇවිත් වීමෙන් සිත සඳුන් කවර පන්නේ මගේ බිසවුනේ අසාපන් නුඹ මන්ද්‍රී දේවි නෝනි දුෂ්කර වූේ පලාතේ මට යන්න දෙන්න දේවි මගේ බිසවුනේ අසා